ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනින් අදත් අපි සූදානම් ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරන්න. මුල් පිටුව සඳහන් වැදගත් තොරතුරු වලට විශේෂයෙන්ම ඊයේ දිනේ ශ්‍රී ලංකාව තුළ නව COVID-19 පොකුරක් හඳුනාගත්තා. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ ඇතුළු තවත් තොරතුරු බොහොමයක් ඔබට ගෙනට අපි සූදානම් සිංහල ඉංග්‍රීසි පුවත්පත් වර්ගයෙන්ම චාමරින් මාත් සමග ඔබට මේ තොරතුරු කියන්න. සුබ දවසක්. සුබ දවසක් නතාලියා. නතාලියා කියු පරිදිම දවස් 70කට පස්සේ තමයි රට ඇතුළෙන් පළමු ආසාදිතයෙකු වාර්තා වන්නේ. මාරවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ආසාදිත බවට හඳුනාගෙන තිබුණා. ඇය හැබැයි ඇයට ආසාදනය වුණේ කොතනින්ද කියන දේ පිළිබඳ බොහොම පැහැදිලිව හඳුනාගෙන යා හැකියි. නමුත් ඇය පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් නිවසට පැමිණෙනවා. එතනින් පසු සිදු වුණු සිදුවීම් දාමය පිළිබඳ ආශ්‍රිතයින් ආසාදිතයින් හඳුනා ගැනීම සම්බන්ධ ක්‍රියාවලියදී අත්වෙමින් තියෙනවා. අද දිවයින ප්‍රධාන සිරස්තලය මත්ලෝලි රැඳවියන් නිලධාරීන් ඇතුළු කන්දකාඩුවේ 57කට කොරෝනා යනුවෙන් තමයි චමින්ද සිල්වා සහ කරුණාරත්න ගමගේ වාර්තාව. පොළොන්නරුව කන්දකාඩු මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ඇතුළු 57 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇතැයි ඊයේ එනම් 9 වනදා වන විට තහවුරු කරගත් බව ප්‍රකාශයට පත් වෙනවා. පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා ලද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියාද මාස 3කට ආසන්න කාලයක් කන්දකාඩු මද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වුණා. ඒ අනුව කන්දකාඩු මද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට ආසන්න පිරිසක් පෙරේදා එනම් 8 වෙනිදා PCR පරීක්ෂණයට ලක් කරනවා. ඒ පරීක්ෂාවට ලක් කර පිරිස අතරින් ඊයේ එනම් 9 වෙනිදා වෙද්දී දහවල් වන විට 56 දෙනෙකුට එම මධ්‍යස්ථානයේ කොරෝනා රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. කොරෝනා රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් උපදේශිකාව මාරවිල ප්‍රදේශයේදී හමු වෙනවා. මේ සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය ආරක්ෂක අංශ මගින් සිදු කරමින් පවතිනවා. කතාව කියන්නේ ඇය ගෙදර එන්නේ ජූලි මාසේ 3 වෙනිදා වෙද්දී එන්නේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරලා. ඒක තමයි ටිකක් මේක සංකීර්ණ තැනකට පත්වන කාරණේ බවට පත් වෙලා තියෙන්නේ. අරුණ පුවත්පතේ වාර්තාව කොවිඩ් ආසාදිතයන් පොකුරක් හමු වූ කන්දකාඩු මධ්‍යස්ථානය ජංගම රෝහලක් වෙයි. ආසාදිතයින් ගණන තවත් වැඩිවීමට ඉඩ. යුද හමුදාපතිගේ ප්‍රකාශය. නිවාඩු ලබා නාත්තණ්ඩියට ආ උපදේශිකාවටත් කොවිඩ්. දින 70කට පසුව හමු වූ පළමු රෝගියා 605ක් PCR පරීක්ෂණයට. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 56ක් හමු වීමත් සමග එම මධ්‍යස්ථානය ජංගම රෝහලක් බවට පත් කරන්නට කටයුතු කර තිබෙනවා. දින 70කට පසුව තමයි බාහිර සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළමු වරට හමු වන්නේ. ඇය පොළොන්නරුවේ ඉඳලා කුරුණෑගලටත් දංකොටුවටත් නාත්තණ්ඩියටත් බස් 3කින් පැමිණ ඇති අතර නිවසට පැමිණීමෙන් පසුව ඇඳුම් මහන ස්ථානයකට සහ තවත් ස්ථාන කිහිපයකට යනවා. ඒ අනුව නිවෙස්වල අය සහ උපදේශිකාවගේ මව සහ පියා ස්වයං නිරෝධායනයට ලක් කරනවා. මේ කාන්තාව පසුගිය 3 වනදා වන විට කැස්ස තිබී ඇති අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී ඇතැයින් පසු කළ PCR පරීක්ෂණවලදී බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියනවා. පහුගිය දින කිහිපයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ 144 දෙනාගෙන් නිවාඩු ලබා ගිය අය සොයා මෙහෙයුමක් ආරම්භ කළා තියෙනවා. උපදේශකයන් ඇතුළු 50ක පිරිසක් නිවාඩු ගිහිල්ලා. මීට අමතරව ඉකුත් 4 වෙනිදා පුනරුත්ථාපනයේ රැඳවුවන්ගේ පවුල් වල අයද 500කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා මේ පුනරුත්ථාපනයේ ඉන්න අය බලන්න. එතකොට එතන ඉන්නවා 500කට ආසන්න පිරිසක්. මේ පිරිස් වලගේද තොරතුරු සොයා යන්නට දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට ඉකුත් 26 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූ නැගෙන අතර ඔවුන්ට කොවිඩ් වැළඳීමත් සමග වැලිකඩ රැඳවුවන් සහ නිලධාරීන් 315කට PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. මත්කුඩු පාවිච්චි කරපු අය ඒ වගේම ආසාදිතයින් 60 දෙනෙකු ඉකුත් මයි 12 වෙනිදා අධිකරණ නියෝගයකින් තමයි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කරන්නේ. මේ පිරිස සිටි අය රෝගයේ තිබී ආසාදනය වී ඇතැයි සැකපල කරනවා. කෙසේ වෙතත් මේ දරුණු රෝගී තත්ත්වයක් නොවන බවත් ආසාදිතින්ට බාහිර රෝග ලක්ෂණ නොපෙන්වන බවත් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. පැහැදිලිනේ. බලන්න ආපු පිරිසක් හිටියා. සමහරු මේකෙන් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරලා ආපු පිරිසක් හිටියා. එතකොට බන්ධනාගාරේ ඉන්නකොට බන්ධනාගාරේ ආසාදිතයා සමග ගැටුණු පිරිසක් හිටියා. ඒ හා සමානවම ඇතැම් බන්ධනාගාරවලට මාරු වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ නිසා ජාලය ව්‍යාප්තයි. මේ ජාලය හා සම්බන්ධ සෙවීමේ වැඩ කටයුතු මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. කනගාටුව තියෙන්නේ මෙච්චර මේක සාර්ථකව පාලනය කරගන්න වෙලාවකදී ආයත් වතාවක් ආරක්ෂක අංශ වලට සෞඛ්‍ය අංශ වලට ලොකු බරක් පැටවෙනවා කියන්නේ ඇත්තටම කනගාටුදායක සිද්ධියක් වෙනවා. අද පුවත්පතේ වාර්තාව කන්දකාඩු රැඳවියන් 56කට කොවිඩ් අවදානම පුද්ගලයන් 201ගේ PCR පරීක්ෂණ යලි සිදු කරනවා. කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි පිරිස් නිරෝධායනයට යොමු කෙරේ. කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශිකාවටත් මාරවිල ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවේදී කොවිඩ් ආසාදනය වී ඇති බව හෙළි වී තිබෙනවා. අද
අද පුවත්පතේ වාර්තාවයි අපේ උපුටා ගත්තේ. Ceylon Today පුවත්පතේ තද මුල්පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්තියක් විදිහට මේ සම්බන්ධව දැක්වෙනවා. 56 COVID-19 cases at Kandakadu Rehabilitation Centre. Councillor from Maravilla also tests positive. Had committed to Kandakadu on public transport. Contact tracing being conducted at the moment. ඒ වගේම Daily Mirror පුවත්පතේ මේ සම්බන්ධව වාර්තාවක් දැක්වෙනවා. 57 from Kandakadu test positive කියලා. මේ 450 රැඳවියන් 450කගෙන් 56ක් ඊයේ දිනේදී හඳුනාගත්ත මේ පරීක්ෂණයේ PCR පරීක්ෂණයෙන් ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට PCR පරීක්ෂණ 1,14,765ක් සිදු කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම පවුල් 10ක් මේ රෝගියාව මාර්විල් ප්‍රදේශයේ මේ කාන්තාව හඳුනා ගැනීමත් සමග පවුල් 10ක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. Still in the process of identifying risk communities, special conference to discuss issue. ඒ වගේම ඊයේ දිනේදී මේ නව පොකුර හමුවීමත් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන චම්බර මේ සෞඛ්‍ය බලධාරීන් එකතු වෙලා මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග ගැන ඒ වගේම Daily Mirror පුවත්පතේ තවදුරටත් තොරතුරු දක්වන හමුදාපතිතුමන් මේ සම්බන්ධව කරපු ප්‍රකාශය. It is a case of worry, but we will manage it, says the army chief. මේ හමු වුණු රෝගීන් 56 දෙනාත් එක්ක මේ කන්දරක් තුල නැවතත් මේ විදිහට ව්‍යාප්ත වීම සමග අවදානම් තත්ත්වයක් තිබෙනවා. නමුත් අපි ආකාරයෙන් හෝ මේ කළමනාකරණය කරන්නට කටයුතු කරනවා කියලා. ඒ වගේම some of those who tested positive were drug addicts who were nabbed in සුදුවැල්ල. තවදුරටත් යුද හමුදාපතිතුමන් අදහස් දක්වනවා මේ හමු වුණු 56 දෙනා අතර සිටින මේ 56 දෙනා අතර සිටිනවා කියා සුදුවැල්ලෙන් සුදුවැල්ල හමු රෝගීන් සමග සම්බන්ධතා පැවැත්වූ මල්ද්‍රව්‍ය වලට බැහැ වූවන් පවා. ඉතින් Daily Mirror Ceylon Today ඇතුළු පුවත්පත් කිහිපයක්මද මේ ගැන වාර්තා කරද්දී අපි සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන්න. මත්කුඩුවලට ඇබ්බැහි වූවන් කොවිඩ් වලදීත් ප්‍රශ්නයක් වුණා වගේම රටේ අනෙකුත් කාරණාවලදීත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද ලංකාදීප වාර්තාව රාජ්‍ය සේවකයෝ මෙහිම හම්බ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් අපිට එනවා. මේ වාහන කන්දරාව දැක්කහම කොතනින් පටන් ගන්නද කියන දේත් බොහොම පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ලංකාදීප ප්‍රධාන සිරස්තලය නාකොටික් දෙදෙනෙකුගේ ලොරි 4ක් වෑන් 2ක් කාර් 1ක් අල්ලයි. නිමන්ති රණසිංහ මීරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි වාරණ ජයකොඩිගේ වාර්තාව බැටලීම් වලින් අත්අඩංගුවටගත් හෙරෝයින් කූට ලෙස විකුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම කරන නාකොටික් නිලධාරීන් දෙදෙනෙකුට අයත් ලොරි රථ 4ක් වෑන් රථ 2ක් සහ නවීන පන්නේ මෝටර රථයක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සඳහන් කර තිබෙනවා. ඉතින් මේවා කොහොමද අත්පත් කරගත්තේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හොයාගෙන යන විටදී හම්බ වෙන කාරණේ තමයි මේ වෙද්දි මේ පවතින තත්ත්වයත් එක්ක බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරු කරනුව තමයි ගම්පහ කොට්ටාශ භාර නියෝජ්‍ය පොලිස්පති නියෝජ්‍ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණයෙන් යුතු ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන අංශය මේ බැටලීම සිද්ධ කරන්නේ. පල්ලෙවෙල පොලිස් වසමේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී මේ බැටලීම සිද්ධ කරනවා. පොලිස් භාරයට ගන්නා ලද ලොරි රථ 3ක් වෑන් රථ 2ක් සහ සුඛෝපභෝගී මෝටර රථය අත්අඩංගුවේ සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් බව අනෙක් ලොරි රථය අත්අඩංගුවේ සිටින පොලිස් සැරයන්වරයෙකුට අයත් බව පොලිස් මූලස්ථානයේ කියනවා. ලොරි රථ 2ක් සහ වෑන් රථයක් බාඳුරාගොඩ ප්‍රදේශයේ පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබා දී තිබෙදී තමයි අත්අඩංගුවට ගන්නේ. වෑන් රථ 2 අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ ඥාතියෙකුගේ නමට ලියාපදිංචි කරලා තියෙනවා කියලායි වාර්තා කරන්නේ. මේ වත්කම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේවා කුඩු සල්ලි වලින් ගත්ත දේවල්ද කියන දේ පිළිබඳව තමයි දැන් පරීක්ෂණ සිදු කරන්නේ. ලංකාදීප පස්සේ අපි දිවයින පුවත්පතට යනවා. තවත් නාකොටික් 2ක් අල්ලන CID විමර්ශන කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. යනෝ CID තවදුරටත් විමර්ශන සිදු කරමින් තිබෙනවා. මීට අමතරව රස පරීක්ෂක නිලධාරීන් නාකොටික් නඩු ගබඩාව පරීක්ෂා කිරීමත් සිදු කර තිබුණා. මේ සියලු දේ අතර තමයි දැන් හොයාගෙන යන්නේ මේ ජාලය කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියන දේ. සාමාන්‍යයෙන් කුඩු අල්ලනකොට කුඩු ජාවාරම්කාරයෝ ගැන හොයනවට වැඩිය දැන් නාකොටික් එක එහෙම නැතිනම් මේ මද්‍රව්‍ය නිවාරණාංශයේ නිලධාරීන් පිළිබඳ ඇතැම් නිලධාරීන් පිළිබඳ සොයන්නට සිදුවීම කනගාටුවට කාරණයක්. අරුණ පුවත්පතේ වාර්තාව නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවේ උසාවියට නොදැමූ කුඩු කිලෝ 600ක් අද ඉෂාරත්නකාරගේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබන ලද පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ආందోලනාත්මක ප්‍රධාන නඩු ගබඩාවේ ඊයේ විවෘත කර සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී අධිකරණ හමුවට ඉදිරිපත් නොකළ හෙරෝයින් කිලෝ 600කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා කර තිබෙනවා. මෙච්චර ප්‍රමාණයක් මොකට තියාගෙන හිටියද කියන එක තමයි අනිත් ප්‍රශ්නේ තමයි. ඒ වගේම නාකොටික් සැකකරුවන් අයිස් කිලෝ 95ක් විකුණලා තියලා තිස්ස රවින්ද පෙරේරාගේ වාර්තාවකුත් අද දවසේදී තිබෙනවා මේ පුවත්පතේම. ඉතින් බලාගෙන ගියාම
කුඩු බෙදලා තියෙන්නේ නාකොටික් එකෙන්ද කියන ප්‍රශ්නය එනවා. මේත් එක්කම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් පෙරේදා 8 වෙනිදා ලබා දුණු විශේෂ නියෝගයකට අනුව තමයි ප්‍රධාන නඩු භාණ්ඩ සහිත වුණු මේක විවෘත කළ මුද්‍රා කඩායියේ විවෘත කරේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් වෙලා අධිකරණ නියෝගය පරිදි තමයි මේක පරීක්ෂා කිරීම සිද්ධ කළේ. කිලෝ 600කට අධික මද්‍රව්‍ය තොගයක් මෙතනදී හම්බ වෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සිදු කළ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් යටතේ තමයි මේ ක්‍රියාවලිය සිදු කර තිබෙන්නේ. අද අරුණ පුවත්පතේ වාර්තාව අපි උපුටා ගත්තේ. සිලොන් ටුඩේ පුවත්පතේත් මේ ගැන තොරතුරු දැක්වෙනවා. විශේෂයෙන්ම ඊයේ මේ ගබඩාව රාජ්‍ය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාට ලක් කරපු අවස්ථාව සම්බන්ධව තොරතුරු වාර්තා කරනවා. The GA inspects PNB warehouse. Ceylon Today is reporting that the officials from the Government and Lists Department visited the Police Narcotics Bureau yesterday to inspect the court productions room which had been sealed off. අද Ceylon Today විදිහට වාර්තා කරද්දී අපි යමු මව්බිම් පුවත්පතේ තවත් වාර්තාවකට. මව්බිම් පුවත්පතේ මේ පිළිබඳ තවදුරටත් තොරතුරු වාර්තා කර තිබෙනවා. නාකොටික් SIට සහ සැරයන්ට අයිති තවත් වාහන 7ක් අල්ලයි ලොරි රථ දෙකක් කුලී පදනම මත වෙළඳ ආයතනයකට දීලා කියලායි අද මව්බිම් පුවත්පතේත් මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. එතනින් පසු අපි යමු දිනමිනට. දැන් මේ කාරණා දෙකෙන් අමතරව ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ඡන්දය පිළිබඳව. මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්ගේ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි මැතිවරණයට කෝටි 1000යි දිනමින වාර්තාව. ගාමිණී ජයලත්ගේ වාර්තාව පුපුටා ගන්නවා. මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත් වලින් ප්‍රචාරය කළ යුතුයි. මැතිවරණයට රුපියල් කෝටි 1000ක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොලට ගෙන ඒම මාධ්‍ය සතු වගකීමක්. අදට වඩා මැතිවරණ නීති පිළිබඳ තව තවත් පුවත්පත් වලින් ජනතාව දැනුවත් කළ යුතුයි. ඡන්දදායකින් ඡන්ද පොලින් ඈත් නොකර තබා ගැනීම මාධ්‍ය සතු වගකීමක්. ප්‍රජාතන්ත්‍රවාදය මිල අධිකයි. හැබැයි ඒකාධිපතිවාදය මිල අඩුයි. ඒ දේ මාධ්‍ය තේරුම් ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා කියන කතාව වාර්තා කරද්දී අද දිවයින පුවත්පතේ වාර්තාවකටත් අපි අවධානය යොමු කරනවා. යන දිවයින පුවත්පතේ වාර්තාවක් තිබෙනවා මේ හා සම්බන්ධයෙන් විවිධ කාරණා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මතු කරනවා. වතුකම්කරු වැටුප දහසක් කිරීම රජ්‍ය යෝජනාව తాවකාලිකවත් හිටෙව්වා. සෞඛ්‍ය රෙගුලාසි ගැන කකුල් මාට්ටුවක් තිබෙනවා. මැකෝ කතුවරුන් හමුවේ කරපු කතාව අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ වෙලාවේ පඩි වැඩි කිරීමක් කරන්න පුළුවන්ද? ඒක මැතිවරණයට වක්‍රාකාරයෙන් බලපෑමක් තියනවාද කියන කාරණය පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් දැන් පුළුල් කතා බහක් ඇති වේවි අනිවාර්යෙන්ම. වසන්ත ලියනගේ වාර්තාව වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් කිරීමට රජය කළ ඉල්ලීම తాවකාලිකව අත්හිට වූ බව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා. හෙට මේ බව ප්‍රකාශ කළේ මේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පුවත්පත් කතුරුන් හමු වෙච්ච අවස්ථාවේදී වතුකම්කරුවන්ට අදාළ වැටුප් ලබා දීම වැඩිවීම මැතිවරණයේ ඡන්ද විමසීමෙන් අනතුරුව හිඟ වැටුප් සහිතව ගෙවිය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා. ප්‍රචණ්ඩත්වයේ වීරත්වයක් ලෙස හුවා දක්වමින් තම කිසිසේත් අනුමත කරන්නේ නැතයි එහා සම්බන්ධයෙන් ආචාර ධර්මයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා මේදී ප්‍රකාශ කරනවා. හැබැයි දැන් අපි උදේ සාකච්ඡා තියෙනවා පාර්ලිමේන්තුවේ තරහ අපේක්ෂක වෙනවා. යාවහම නම් කියන්නේ ටිකක් අද වැඩි නීති ලකුණ ප්‍රවර්ධනය කරගන්න තමාරුයි. දන්නේ නැති මිනිස්සෙක් අලුතින් ඉදිරිපත් වෙනවා නම් කොහොමද ප්‍රවර්ධනය කරන්න ප්‍රචාරණය කරන්න කියලා මැතිවරණ කොමිසම් පැත්තෙනුත් යම් යම් ගැටලු තියෙනවා කියන දේ ඔවුන්ගේ පැත්තෙන් කියවෙනදී. අපි ඉදිරි කාරණාවලට යමු. ඔව් චාමර ඩේලි නිවුස් පොතේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් විශේෂයෙන්ම දක්වා අදහස් Elections Commission chairman issues polls health guidelines to be gazetted soon. All health safeguards enforced at polling stations. Strict overnight security for ballot boxes. විශේෂයෙන්ම මේ මහා මැතිවරණය සම්බන්ධව අදාළ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධව ඉතා ඉක්මනින්ම ගැසට් නිවේදන නිකුත් කිරීමට තමන් කටයුතු කරනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම අද ඩේලි මිරර් පුවත්පතේ තවත් වාර්තාවක් තියෙනවා. Polls propaganda material only allowed on candidates vehicles says the Elections Commission. චාමර කලින් සඳහන් කරපු කාරණාවට සමගාමීව පසුගිය දිනවලත් පුවත්පත්වල වාර්තා වුණා කොමිසමෙන් මේ කරපු නිර්දේශයන් අපේක්ෂකයා ගමන් කරන වාහනේ පමණක් ඒ අදාළ සලකුණ අංක ඉලක්කම ඒ හැම දෙයක්ම දැන්වීම මේ දේවල් පළ කරන්න නැත්නම් ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ වෙනත් වාහනවල නෙමෙයි ගමන් කරන වාහනේ විතරයි කියලා නැවතත් මැතිවරණ කොමිසම විසින් ඒ අදාළ නිර්දේශ නිකුත් කරපු ප්‍රවෘත්ති අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. හොඳයි. එතනින් පසු අපේ අවධානය යොමු කරමු අද පුවත්පතේ වාර්තාවක් තිබෙනවා. ඒ තමයි මැතිවරණ නීති කැඩුව අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු 134ක් අත්අඩංගුවට මැතිවරණයට අදාළව පැමිණිලි 2366ක් මැතිවරණ නීති උල්ලංඝනය කරන අය පිළිබඳ පැමිණිලි කරන්න මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශය ඉන්දික හේවා විතරණ වාර්තාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 134 දෙනෙකු ඊයේ එනම් 9 වනදා දිනේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබෙනවා කියලායි අද පුවත්පතේ වාර්තාව. එතනින් පසු යනවා පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව යුක්තිය ඉෂ්ට වීම කියන දේ මේ රටේ සියලු දෙනා බලාපොරොත්තු වන කාරණේ. ඊට අදාළ වැඩපිළිවෙල දියත් වෙමින් පවතින මොහොතකයි අප සිටින්නේ. ඒ අනුව මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය
පාස්කු ප්‍රහාරය ගැන CID රිෂාඩ්ගෙන් ප්‍රශ්න කරයි. ආවේ උදේ 7ට පිට වුණේ රෑ 7ට චාමර අමරසූරියගේ වාර්තාව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලදී අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඊයේ කැඳවා තිබිනි කියලායි වාර්තා කරන්නේ. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10කට ආසන්න කාලයක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතාගෙන් ප්‍රශ්න කරනවා. පෙරවරු 10ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණු අතර පිට වී ගියේ රාත්‍රී 7ට පමණ බව ආරංචි මාර්ග සඳහන් කරනවා. පාස්කු ප්‍රහාරයේදී මරාගෙන වෙන බෝම්බකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මත රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරා වන බදුරුදීන් මොහමඩ් රියාද් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගෙන නියෝග මත රඳවාගෙන ඉන්නවා. මීට අදාළව රිෂාඩ් බදුරුදීන් මහතාගෙන් ඊයේ දිනේදී ප්‍රශ්න කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ අද දවසේදී මව්බිම පුවත්පත. ඒ වගේම මව්බිම පුවත්පතේ තවත් වාර්තාවක් මේ වෙද්දී කොමිසමේ ප්‍රශ්න කිරීම සිදු කරනවා. ඒට ඇවිල්ලා නිලධාරීන් හෙළිදරව් කිරීම කරනවා. ඒ අතරතුරේ හිටපු බුද්ධි ලොක්කගේ හෙළිදරව් අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරනවා. මෛත්‍රී රනිල් කඹඇදිල්ල නිසා අහිංසක රටවැසියන් 300ක් ජීවිතෙන් වන්දි ගෙව්වා. මෙහෙම කියන්නේ හිටපු බුද්ධි ලොක්කෙක් කොමිසමේදී ඒ පිළිබඳ වාර්තාවත් අද මව්බිම පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ පිළිබඳ විවිධ තොරතුරු දැන් අනාවරණ වෙනවා. කොතනද වගකීම කඩ වුණේ කියන කාරණේ කිසිම කෙනෙකුට මේ වෙද්දී අතපිය දාගන්නට බෑ. ඒ වගේම ඇතුල් පිටුවේ තියෙනවා මේ සම්බන්ධ සවිස්තර වාර්තාවක් ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් ඔස්සේ ජාතික ආරක්ෂා කවුන්සිලේ පැවැත්වුවේ ජනපති මෛත්‍රියට හිතුණු අවස්ථාවලදී පමණයි. මව්බිම වාර්තාව රුවන්ත කිතුල්ගස්පිටියගේ වාර්තාව යම් හේකින් අගමැති රනිල් විදේශගත වූයේ නම් අනිවාර්යයෙන් මේ පැවැත්වෙන බව අප සියලු දෙනා දැන සිටියා. ආරක්ෂක කවුන්සිලයට අගමැති රනිල් සහ පොලිස්පති පූජිත් සහභාගී නොකරන්නයි ජනපති නිතරම ආරක්ෂක ලේකම්ට උපදෙස් දුන්නා. ජනපති අගමැති කඹඇදිල්ලේ අහිංසක වැසියන් 300කට පමණ ජීවිත අහිමි වුණා. බුද්ධ්‍යංශ මේ වන විට රටේ ප්‍රධානීන් දැනුවත් නොකළ බව කියනවා නම් රටේ ආරක්ෂාව ගැන ඔවුන් දැක්වූ උනන්දුව කෙබඳුදයි හෙළි වෙනවා. යුද හමුදා බුද්ධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් සාක්ෂි දෙමින් ජනාධිපති කොමිසමේ කියපු සම්පූර්ණ කතාව තියෙනවා. ඒක බලනකොට තේරෙනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා ඔවුන්ගේ ප්‍රකාශයන් සත්‍ය බව සත්‍ය නම් කියන කාරණේ මත කියන පැහැදිලි. කෙසේ වෙතත් අපි කොමිසමට මේ දේවල් බාර කරනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට හමු වෙවි. හිටපු රාජ්‍ය නිලධාරීන් බොහොමයක් මේ කොමිසම ඉදිරියේ අදහස් දක්වනවා තමන් දන්න කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් මේ අතර හිටපු ත්‍රස්ත විමර්ශනාංශ හිටපු සභාපති නාලකඩි සිල්වා මහතා දැක්වූ අදහස් කීපයක් අද සිලොන් ටුඩේ පුවත්පතේ පළ වෙනවා. XDIG නාලකඩි සිල්වා reveals all 87 reports on Islamist extremism sent to former IGP 2017 වර්ෂයේ 2017 මාර්තු මාසයේ ඉඳලා වාර්තා 87ක් මේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධ වාර්තා 87ක් තමයි එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවට ක්‍රියාමාර්ග නැහැ. ඒ වගේම විශේෂම 2017 වර්ෂ වෙන විටම සහරන් හෂීම් කියන්නේ මේ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව අදහස් පළ කරන්නෙක් නැත්නම් ඒ වගේ ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයෙක් කියලා තමන් හඳුනාගෙන තිබුණ ත්‍රස්ත විමර්ශන ඒකකයේ විසින් ඒ සම්බන්ධව තොරතුරු දක්වා තිබුණා. නමුත් ඒට ක්‍රියාමාර්ගය කියන්නේ නැහැ කියලා දැක්වූ අදහසද සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරද්දී දී අයිලන්ඩ් පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්තිය යහපාලන ඩිෆෙන්ස් big wigs didn't heed intelligence on threats to national security. මේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිල මෙන්ඩිස් මහතා දැක්වූ අදහස් ඒත් මේ කොමිසමට දැක්වද පසුගිය රජය සමයේදී මේ සම්බන්ධව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරුන් විසින් ඒ තොරතුරු අද දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය දැක්වෙද්දී ඊළඟට අපි යන සූදානම් වෙන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියකට. ලයිට් බිල ගැන ලොකු කතාවක් තිබ්බ සහනයක් හම්බ වෙන්නේ නැද්ද කියන කාරණේ පිළිබඳ විවිධ ප්‍රකාශات එක්ක ජනතාව හිතුවා මේක ගෙවන්න ඕනෙම නැද්ද කියන කාරණෙත් ඒ සමහර තැන්වලදී කියවිලා තිබුණා. කොහොම වුණත් දින වෙන වාර්තාව විදුලි බිලේ සහනය ඒකක 120 දක්වා වැඩි කරන්න ජනපතිගෙන් ඇමති අමරවීරට උපදෙස්. බුද්ධික අයිඹුලාන සිතාර අසේරානිගේ වාර්තාව ඒකක 0 සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා සලසා දුන් 25%ක ගාස්තු සහනය ඒකක 120 දක්වා වැඩි කළ හැකියද යන්න පිළිබඳ සොයාබලා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විදුලි බල සහ බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළ බව සම කැබිනට් ප්‍රකාශක තොරතුරු සංනිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද ප්‍රකාශය අද දිනමින පුවත්පත වාර්තා කරද්දී ලංකාදීප පුවත්පතේ වාර්තාවකටත් අපි යනවා. ඒ ජනාධිපතිතුමන්ට අදාළව ඒ අනුව අමරපුර මහනිකායේ සැමරුම් උත්සවයේදී ජනපතිට තිරිනයක් යනුවෙන් අද ඡායාරූප සටහන අප පුටා ගන්නවා ලංකාදීප පුවත්පතේ. යනු ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ පිහිටුවා වසර 218ක් පිරීම නිමිති කරගනිමින් සංවිධානය කර තිබුණු අමරපුර සැමරුම් දින උත්සවයේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජනපතිට පිරිනැමු තිරිනය තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ ඡායාරූප සහිත වාර්තාව. ජනාධිපතිතුමන් දේශපාලන රැස්වීම් කිහිපයකටම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවති රැස්වීම් කිහිපයකටම සහභාගී වුණා. ඊයේ දිනේදී එහිදී ගත් ඡායාරූපයක් අද සිලොන් ටුඩේ පුවත්පතේ මුල් පිටුවේ දැක්වෙනවා ප්‍රෙසිඩන්ට් ඉන් සෙල්ෆි මෝඩ් නමින්. ඒ වගේම ඩේලි මිරර් පුවත්පතේ තවත් වාර්තාවක්
වාර්තාවක් තියෙනවා that what Chamara previously mentioned that cabinet decides to slash 3-month electricity bills by 25% will apply to March, April and May bills. This relief to consumers will benefit 7.2 million low income families. නමින් විදුලි බිල සම්බන්ධ වාර්තාව අද Daily Mirror පුවත්පතේ දැක්වෙද්දී Daily Mirror පුවත්පතේම විශේෂයෙන්ම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධව අද වාර්තාවක් දැක්වෙනවා. තවත් ශ්‍රී ලාංකිකයන් 40000ක් පමණ ලෝ විවිධ රටවල් වල සිට දෙවැනිට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිනවා. ඒ 40000 ගෙන්වා ගැනීමට සති 3ක පමණ කාලයක් ඊටත් වැඩියෙන් කාලයක් ගත වෙන්නට පුළුවන්. ඒ සියලු දෙනාම ගෙන්වා ගත්තයින් පසුව තමයි ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත විවෘත කරන්න කියලා. මොකද කලින් සඳහන් වුණ අගෝස්තු 1 වෙනිදා සිට විවෘත කරනවා කියලා. කෙසේ වෙතත් reopening of PIA only after repatriation process completed. Some 40,000 Sri Lankans abroad seeking repatriation, says the aviation chief. Process might take 3 weeks or longer depending on circumstances. ඒ වගේම Daily Mirror පුවත්පතේ මේ COVID-19 සම්බන්ධව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් මේ වන විට 35 දෙනෙක් ජීවිත අහිමි වෙලා තිබෙනවා උන්ට COVID-19 වැළඳීම නිසා. COVID-19 kills 12 more Lankans in Middle East. 35 Lankan migrant workers in Gulf region have died of the pandemic so far. ඒ වගේම ඊයේ දිනේදී සහ ඒ වාර්තාවන් තොරතුරු අනුව 12 දෙනෙක් ඒ අනුව එකතුව 35 දෙනෙක් විදිහට ශ්‍රී ලාංකිකයන්ට ජීවිත අහිමි වුණා COVID-19 නිසා. මැද පෙරදිග කලාපයේ බොහොම ලොකු දුකක් විඳිනවා. නමුත් රට අභ්‍යන්තරයේ තත්ත්වයත් එක්ක පාලනය කරගනිමින් උන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල නියැලව සිටින්නේ. ඒත් එක්කම වෛද්‍ය සංගමයේ කියන කතාව වහාම අහඹු ලෙස සමාජය තුළින් PCR පරීක්ෂණ සිදු කළ යුතුයි. වෛද්‍ය සංගමයේ කියයි චමින්ද සිල්වා වාර්තාව කොරෝනා රෝගීන් තවදුරටත් සමාජය තුළ සිටිය හැකි නිසා වහාම අහඹු ලෙස සමාජය තුළින් PCR පරීක්ෂණ සිදු කළ යුතු බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැනුම් දෙද්දී මේ පිළිබඳ තවදුරටත් අපි අද්දී නිරෝධායන මධ්‍යස්ථාන හා සම්බන්ධයෙන් ප්‍රකාශයක් තිබෙනවා. ඒ තමයි මේ වෙද්දී නිරෝධායන මධ්‍යස්ථානවල ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කතා කරන විටදී 8 දෙනෙකුට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව කියලාත් වාර්තා කරනවා. චතුරු පමුණුවගේ වාර්තාව අද දවසේදී දිවයින පුවත්පතෙන් අප උපුටා ගන්නවා. යනෝ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 8 දෙනෙකු මේ වන විට මැලේරියා රෝගයට ගොදුරු වී ඇති බව තමයි අද දවසේදී දිවයින පුවත්පතේ වාර්තාව තිබෙනවා. ඉතින් මේ දේවල් කරනකොට යම් යම් ආකාරයේ තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒවට අවශ්‍ය කරන නිසි ක්‍රමවේද සෞඛ්‍යංශ අනුගමනය කරමින් සිටිනවා. ඒ වගේම තමයි අද පුවත්පතේ වාර්තාව මේක යම් ආකාරයක චෝදනාවක් මේක පළ කෙරෙන්නේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අප ඉල්ලීමක් කරනවා. විදේශ නෞකාවල සේවය කළ ශ්‍රී ලාංකික නාවිකයින්ගෙන් නිරෝධායනයේදී අසාධාරණ ගාස්තු අය කරනවා. දිනකට අය කළ යුතු මුදල රුපියල් 12000ක් වෙනුවට නාවිකයෙකුගෙන් රුපියල් 20000ක් අය කරනවා. ශ්‍රී ලංකා වෙළඳ නාවික වෘත්තිකයින්ගේ සමූහය ජනපතිට ලිඛිතව දැනුම් දෙයි කියලා අද පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම අපි ඊළඟට අවධානය යොමු කරනවා මැතිවරණයත් එක්ක ප්‍රකාශ වන කාරණා කිහිපයකටත් අද දවසේදී පුවත්පත්වල වාර්තා වී තිබෙන මව්බිම් පුවත්පතේ වාර්තාවට තමයි අපි අවධානය යොමු කරන්නේ. මේ වෙනකොට මුස්ලිම් ජනතාව හා සම්බන්ධයෙන් යම් යම් ආකාරයේ ප්‍රකාශයන් තිබෙනවා. ඒ අතර අග්‍රාමාත්‍යතුමන් කරන ප්‍රකාශය මුස්ලිම් ජනතාව විකුණාගෙන කෑ අය මගේ ආණ්ඩුවේ හිටියා. හිටපු ජනාධිපතිතුමන් ආර්ථමාන අග්‍රාමාත්‍යතුමන් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අද මව්බිම පුවත්පත වාර්තා කරන විටදී දෙවෙනි පුවත්පතේ තවත් වාර්තාවක් තිබෙනවා. ඒ තමයි මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ CID එකට යනවා. ඒ තමයි FB මඩ අරන් ජවිපේ CIDයි කියලා වාර්තා කරනවා. සුජීව තත්සරගේ වාර්තාව සමාජ මාධ්‍ය හරහා යම් ආකාරයේ මඩ ප්‍රචාරයන් දියත් කරනවා. මේවායේ පිළිබඳ ඔවුන්ගේ දේශපාලනික ක්‍රියාවලියට මේක ලොකු බාධාවක්. ඒ නිසා FB මඩ අරන් ජවිපේ CIDයි කියද්දී සමගි ජනබලවේගයට තියෙන ප්‍රශ්නය බවට පත් වෙන්නේ පාට මොකක්ද කියන දේ. ඒ පිළිබඳ ඊයේ කතා බහට ලක් වුණා. අපි කොළ පාටයි එජාපය මඩ පාටයි මද්දුම බණ්ඩාර කියයි අකිත පෙරේරා වාර්තාව මඩ ගෑවුණු පාට එක්සත් ජාතික පක්ෂයේ සතු බවත් පිරිසුදු කොළ පාට සමගි ජන බලවේගයේ සතු බවත් එයි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයා කියනවා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. Daily News පුවත්පතේ චාමර කලින් සඳහන් කරපු ප්‍රවෘත්ති වාර්තාවේ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රකාශය that some Muslim leaders misled us people, says the Prime Minister. අපි ඒ සමග දිනමින පුවත්පතේ වාර්තාවකට යමු වුණත් චාමර දිනමින පුවත්පතේ වාර්තාවට යමු. ඔව් ඒත් එක්කම අවධානය යොමු කරනවා අද දවසේදී අතුල් පිටු වාර්තා වලින් අපි කීපයක් උපුටා ගනිමින් මේ වෙලාවේ තවත් අපිට මිනිත්තුවක විතර කාලයක් තියෙන්නේ. අතුල් පිටු වාර්තාවකට ගියොත් මව්බිම් පුවත්පතේ වාර්තාව ප්‍රථමයෙන් උපුටා ගන්නවා. ඒ තමයි ඡන්දයට කෝටි 1000ක් වියදම් කරන්න තියෙනවනේ. මේ කෝටි 1000 වියදම් කරනකොට හිතන්න ඕන දේ තමයි මෙච්චර මුදලක් වියදම් කරලා ගන්න දේවල් අයාලේ යන්නට දෙන්න බෑ. ඒ නිසා පනින්න පෙර සිතා බලනු 1833 සිට 1931 දක්වා රටේ තිබුණත් ව්‍යවස්ථාදායක සභාව 1947 සිට 1972 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාව 72 ඉඳලා 78 දක්වා ජාතික රාජ්‍ය සභාව මේ දේවල් ඔක්කොම තිබිලා තියෙනවා. හැබැයි අපි අද ඉන්න තත්ත්වය පිළිබඳ ඇත්තටම කනගාටුවක් තියෙනවා. කොහොම වුණත් නියෝජිතයින් 225 දෙනෙකු තෝරා ගන්නට නියමිතයි. මැතිවරණයේ වැදගත්කම පිළිබඳවත් එහිදී ඡන්දය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳවත් රටේ ජනතාව තුළ දැනුම අවබෝධය පුළුල් කළ යුතුයි. ඇත්තට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කිව්වේ ජනතාව ඡන්ද පොලට රැගෙනීමේ ලොකු වගකීමක් මේ වෙද්දි මාධ්‍යයට පැවරෙනවා.
කෝටි 1000ක් වියදම් කරනවා. මෙච්චර සල්ලි වියදම් කළා මේක රටේ ආයෝජනයක් බවට පත් විය යුතුයි. ඒ නිසා සුදුසු පිරිසක් පත් කරගනිමින් සුදුසු පිරිසක් තෝරා පත් කරගෙන ජනතාව තමන්ගේ අයිතිය පාවිච්චි කරලා රට හදන්න බුද්ධිමත් පිරිසක් පත් කරගත යුතුයි. ඒ නිසා පනින්න පෙර සිතා බලන විදිය අද මව්බිම් පුවත්පතේ කතුවැකි අපි උපුටා ගන්නවා. හොඳයි චාමරේ සමග අපි ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනින් සමුගන්නේ ඔබට පාර්ලිමේන්තු ගේට් සමග රැඳෙන්නට ආරාධනය කරමින් ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත අනුගමනය කරන්නට ඔබට මතක් කරමින් තමයි අපි අද වැඩසටහනින් සමුගන්නේ. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.